උසස් පෙළ ජීව විද්‍යා විෂය නිර්දේශයේ 4 වෙනි පාඩම ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය පිළිබඳවයි අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. අද දවසේ අපි සාකච්ඡා කරන්න යන්නේ ශාක පූරක පටක පද්ධති. ශාක පටක පද්ධති වලට අයිති එක පටකයක්. ශාක පටක පද්ධති වලට අයිති එක පටකයක් තමයි පූරක පටක පද්ධති. චර්මීය පටක පද්ධති එකක්, සනාල පටක පද්ධති තවත් එකක්. ඊට පස්සේ අපිට හම්බ වෙන අනපූරක පටක පද්ධති. දරුවෝ මතක් කරගන්න චුට්ටක් මේක. මොනවද? ශාක පටක පද්ධති. ශාක පටක පද්ධති වර්ග 3යි. චර්මීය පටක පද්ධති, සනාල පටක පද්ධති, ඊට පස්සේ අපිට හම්බ වෙන පූරක පටක පද්ධති. අතට දරුවන්ට මතක් වෙන්න ඕනේ චර්මීය පටක පද්ධති වලින් තමයි අපි චර්මය හැදිලා තියෙන්නේ. සනාල පටක පද්ධති වලින් තමයි සෛලම හා ෆ්ලෝයම හැදිලා තියෙන්නේ. පූරක පටක පද්ධති වලින් තමයි බාහිකය හා මජ්ජාව කියන පූරකය හැදිලා තියෙන්නේ. එතකොට පූරකය හදන්න දායක වන, ඒ කියන්නේ බාහිකයයි මජ්ජාවයි හදන්න දායක වන සෛල වර්ග 3ක් තියෙනවා. එකක් තමයි මෘදු ස්තර සෛල. දෙක ස්ථූල කෝණාස්තර සෛල. ස්ථූල කෝණාස්තර සෛල. 3 දුඩස්තර සෛල. දුඩස්තර සෛල. පැහැදිලිද? අන්න අපි කියනවා මොකක් කියලාද? චර්මීය පටක පද්ධති, සනාල පටක පද්ධති, පූරක පටක පද්ධති. එතකොට පූරක පටක පද්ධතිය මගින් තමයි මේ දෙන්නව හදන්නේ. බාහිකයයි මජ්ජාවයි හදන්නේ. එතකොට මේ පූරක පටක පද්ධතිය හදන්න දායක වන සෛල තමයි එක මෘදු ස්තර සෛල, දෙක ස්ථූල කෝණාස්තර සෛල, 3 දුඩස්තර සෛල. දුඩස්තර සෛල. පැහැදිලිද? එහෙනම් අපි හොයලා බලන්න යන්නේ මෙන්න මේ මෘදු ස්තර සෛල කොයි වගේද, ස්ථූල කෝණාස්තර කොයි වගේද, දුඩස්තර කොයි වගේද කියලා බලන්නයි යන්නේ. මේ බලන්න එහෙමනම් පූරක පටක පද්ධතියට අයත් සෛල, මෘදු ස්තර සෛල, ස්ථූල කෝණාස්තර සෛල, දුඩස්තර සෛල. දැන් මේත් එක්ක දරුවන්ට ප්‍රධාන කාරණාවක් කියන්න තියෙනවා. ඒ තමයි දැන් මම මේ ඔබත් එක්ක සටහනක් ඔබට දීගෙන යන්න. ඔබත් එක්ක සටහනකුත් ඔබට පිළිවෙලින් දීලා තියෙනවා. එතකොට සම්පත් පොතේ තියෙන සටහනට වඩා සංවිධානාත්මකව මං හදලා තියෙන සටහන දියුණු එකක්. එතකොට ඔයගොල්ලෝ සම්පත් පොත ළඟ තියාගෙන ඒකත් එක්ක මේ වැඩසටහන බලනවට වඩා මේක වඩා ඵලදායී වෙනවා. කාලේ තියෙන දරුවන්ට ඕනතර මේ සටහන් ටිකත් ඔබ වෙනම සටහන් පොතක් හදාගන්න එක. මොකද හේතුව මේක හරි විධිමත්. මේකේ හොඳ ගලාගෙන යාමක් තියෙනවා. සටහන හරි පිළිවෙලයි. මං ඒවා අර තියෙන සම්පත් පොතේ තියෙන સિદ્ધාන්තම තමයි. ඒවා වෙනස් කරන්න මට අයිතියක් නැහැනේ දරුවෝනේ. ඒ හින්දා ඒ સિદ્ધාන්ත ටික එහෙම්මමයි. හැබැයි ඒක ඉදිරිපත් කිරීමේ විදිය සටහනේ වෙනස්. මම ඒ ඉදිරිපත් කිරීමේ විදිය ඔබට හදලා තියෙන්නේ වඩා හොඳට මේක ඔබට කාවදින ආකාරයට සහ පාඩම් කරගන්න වඩාත් පහසු වන විදියට තමයි මේක හදලා තියෙන්නේ. ඒ හින්දා දරුවෝ වැඩසටහන් ටික බලන අතරේ ඒවල සටහනකුත් ඔබ හදා ගන්නවා නම් ඔබට ඒක
නැවත නැවත පාඩම් කරගන්න පුළුවන්කම තියෙනවා. එතන නැවත නැවත පාඩම් කරන්න පුළුවන් විශේෂයෙන් ටර්ම් ටෙස්ට් එකක් ළඟට ආවයින් පස්සේ ඔවුන් ළඟ සටහන් සමහර පාඩම් වලට සටහන් ටික නැහැ. දැන් ඔබ මේ අපේ වැඩසටහන් ටික බලලත් කියන්න පුළුවන් අපිට අනේ සටහන් නැහැ නේ කියලා. නෑ. අපි ඒ සටහන හදලා දෙනවා ඔයගොල්ලන්ට පිළිවෙලට. ඔබට තියෙන්නේ මේ වැඩසටහනත් එක්ක ඔබත් ක්‍රමවත් සටහනක් මේත් එක්ක හදාගෙන අපි අඳින රූප සටහනුත් ඇඳගෙන එහෙම යන එක තමයි වඩා ප්‍රායෝගික සහ ඒක තමයි වඩා ඵලදායී ක්‍රමය වෙන්නේ කියන එකත් දරුවෝ මතක තියාගන්න. right. යමු එහෙමනම් බලන්න එක පටකයක් ගමු. මෘදු ස්තර පටක මේ බලන්න. අපි මෘදු ස්තර පටක අරගෙන බැලුවොත් එහෙම මේවා සජීවී සෛල. මේ මෘදු ස්තර පටක සජීවී සෛල පැහැදිලිද? මේ මෙන්න මේ විදිහේ සෛලයක්. බොහෝ වෙලාවට ගෝලාකාර හෝ ඕවලාකාර හැඩ සෛල තියෙනවා. ඊට වඩා වෙනස් හැඩති තියෙන අවස්ථා දකින්න පුළුවන්. ඔය ඉනි මෘදු ස්තර සෛල වගේ දිගට සෛලය පීප්පාකාරයි පැහැදිලි වෙනස් වෙන්න පුළුවන්. මේගොල්ලන්ට තියෙන ප්‍රාථමික බිත්ති විතරයි තියෙන්නේ. ප්‍රාථමික බිත්තියක් විතරයි තියෙන්නේ. අතර මෙන්න තවත් සෛලයක්. එතකොට සෛල බොහොම ලං වෙලා තියෙනවා. හැබැයි ඔබ බලන්න මේ වගේ හැඩයකට තියෙන සෛල එකට ලං කරා කියලා අන්න. ඒකේ අවකාශ නැති වෙන්නේ නෑ මේ. මොනවා තියෙන සෛල අතර අවකාශ තියෙනවා. මේ තව සෛලයක්. අන්න මේ තවත් එකක්. පැහැදිලි. එතකොට සෛල අතර මොනවද තියෙන්නේ? අන්තර් සෛලීය අවකාශ දකින්න පුළුවන්. මේ අපිට අන්වීක්ෂයෙන් බලපු පටකයක් නෙති. මෙවල සෛල භාගයයි පේන්නේ. එතකොට දර්ශන පතේ තුල අපිට පේන ටිකනේ මේ ඇඳලා තියෙනවා. එතකොට මේ ප්‍රාථමික බිත්තිය ඇඳලා තියෙනවා. මේ රික්තකයක් තියෙනවා බොහොම පැහැදිලිව. මේවා පරිණත අවස්ථාවෙත් සජීවී සෛල. පරිණත වුණත් මේගොල්ලෝ සජීවී. මේ රික්තකයෙන් කොටසයි පේ. පැහැදිලිද? අන්න. මේගොල්ලන්ගේ අඳුරු ප්ලාස්මයක් තියෙනවා. කැපිලා පේන න්‍යෂ්ටියක් තියෙනවා. ප්ලාස්මයක් තියෙනවා. න්‍යෂ්ටියක් දකින්න පුළුවන්. අන්න. तो කොටස් ටික නම් කරමු අපි. මේ ප්‍රාථමික බිත්තිය. प्राथमिक भित्ति में साइलोप्लाज्म में रिक्तक में न्यष्टि में अंतरशैलीय अवकाश अंतरशैलीय अवकाश පැහැදිලිද? අන්න. ඒතර මම ඇන්දේ මෘදුස්තර පටකය. මෘදුස්තර පටකය.
ඔබත් මෙන්න මේ විදිහේ රූපයක් ඇඳගත්තාම ඒකෙන් ඕකේ තියෙන කාරණා ටික පැහැදිලි. දැන් මෙහෙම න්‍යෂ්ටියක් තියෙන සෛලප්ලාස්මයක් තියෙන රික්තකයක් තියෙන සෛලයක් කියන්නේ ඉතින් සජීවීනේ. එහෙනම් සෛල සජීවී. හරි. ඉතින් මේගොල්ලෝ පරිණත වුණත් සජීවී. පරිණත අවස්ථාවෙත් මේගොල්ලෝ මොකද වෙන්නේ? සජීවී සෛල විදියට දකින්න පුළුවන්. සෛල බිත්ති විදියට තියෙන ප්‍රාථමික බිත්ති විතරයි. අඳුරු ප්ලාස්මයක් දකින්න පුළුවන්. න්‍යෂ්ටියක් තියෙන. මේ සෛල අතර අන්තර් සෛලීය අවකාශ දකින්න පුළුවන්. පැහැදිලිද? ඔය කියන කාරණා ටික එතකොට රූපය තුළ තියෙන. විභාගෙට මේක ඇඳලා පෙන්වන්න කියලා දාන්නත් පුළුවන්. පැහැදිලිද? ඔබට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. පූරක පටකයේ සෑදී ඇති ප්‍රධාන සෛලාකාර 3 දක්වන්න. හරි. ඒකට ඉඩ දෙනවා රූල් 3. ඔබට ඉහත දැක් වූ සෛලාකාර 3 පහත ඉඩ ප්‍රමාණය ඇඳලා දක්වන්න කියලා කිව්වොත් ඔබට ඉඩ දීලා තියෙයි රූප ටික අඳින්න. මෘදුස්තර පටකයේ මෙන්න මේ විදියට ඇඳලා ආවනම් සම්පූර්ණ ලකුණු ටික දරුවන්ට ගන්න පුළුවන්කම හම්බ වෙයි. බලන්නේ නම් මොකද්ද මෘදුස්තර ගැන අපේ සටහනේ තියෙන්නේ කියලා. පරිණත අවධියේදී සජීවී සෛල වේ. ඒ කියන්නේ පරිණත අවධියේදීත් සජීවී මේගොල්ලෝ. පැහැදිලිද? මේගොල්ලෝ ජීවී බව මේගොල්ලන්ගේ නැති වෙන්නේ නැහැ. ප්‍රාථමික සෛල බිත්ති පමණක් දැකිය හැකියි. මේ ප්‍රාථමික සෛල බිත්ති තුනී හා නම්‍යශීලී. මොකද හේතුව ප්‍රාථමික බිත්ති වල දරුවනේ සෙලියුලෝස් තියෙන ප්‍රමාණය අඩුයි. ඒ හින්දා ඒගොල්ලන්ගේ නම්‍යශීලී බව වැඩි. අපි ආහාරයට ගන්නෙත් ප්‍රාථමික බිත්ති විතරක් තියෙන ශාක. එළවලු වර්ග කියන්නේ මේ ප්‍රාථමික බිත්ති විතරයි තියෙන්නේ. ඒතර සමහරලාට මේ එළවලු මෝරනවා කියන්නේ ඒගොල්ලන්ගේ බිත්ති මත සෙලියුලෝස් ප්‍රමාණය වැඩි වෙනවා. සෙලියුලෝස් ප්‍රමාණය වැඩි වෙනවා. එතක මේකේ තන්තුත් වැඩි වෙන්න ගන්නවා. එවිට මේක අපිට ජීර්ණයට අපහසු වෙනවා. ඒ හින්දා අම්මලා වෙළඳපොළේදී බෝංචි මිලදී ගන්නකොට බෝංචි කරලා කඩලා බලමු. කඩපුවාම ඒක ටක් ගාලා කැඩෙන්න ඕන. එතකොට අම්මලා කියනවා නෑ බෝංචි මෝරලා නෑ. ඒ හින්දා අපිට මෝරපු බෝංචි අපි ආහාරයට ගන්නෙ නෑ. පැහැදිලි? දැන් වට්ටක්කවල මෝරනවා කියලා එකක් නෑ. පිපිඤ්ඤවල මෝරනවා කියන එකක් අපි අහලා නෑ. හැබැයි අපි එහෙම මෝරණ ආහාර ටිකක් අපි දන්නවා. පැහැදිලි? බෝංචි. ওই තත්ත්වය අපිට අඳුර ගන්න පුළුවන්. අපි එහෙනම් අපි මිලදී ගන්නකොට දරුවෝ වෙළඳපළට ගිහිල්ලා බලන්න නිකන් බෝංචි ඉල්ලන්න එපා. බෝංචි ගොඩෙන් එකක් අරගෙන ඒක අතර ගත්තාමත් තේරෙනවා මෙයා ලපටි එක්කෙනෙක්ද නැත්නම් වයසක එක්කෙනෙක්ද කියලා. වයසක බෝංචි අපි ගන්නෙ නෑ. බණ්ඩක් අපි දන්න එකක් තමයි මිලදී ගන්නිද්දි අර අගිස්ස කඩලා බලනවා. එහෙම නැත්නම් පොඩි කරල් නම් අපිට පොඩි විශ්වාසයක් තියෙනවා රයිට් ඒක මේවා මෝරච්ච නැති කරා. එහෙමත් නැත්නම් අර අගිස්ස ටික් ගාලා කැඩෙන්න ඕන. පැහැදිලි? අගිස්ස අඹරලා කඩන්න නෙවෙයි. එහෙම කොහොමත් කැඩෙනවා. යන්තම් අල්ලපුවාම ටක් ගාලා කැඩෙන්න. එහෙම කැඩෙනවා නම් ඒ කියන්නේ ඒක ලපටි. ඒ කියන්නේ ඒකේ සෙලියුලෝස් ප්‍රමාණය අඩුයි. ඒක ආහාරය සඳහා සුදුසුයි. එහෙම නැත්නම් තියෙන්නේ බණ්ඩක් අපි මෝරච්ච බණ්ඩක්වත් කෑවට අපිට ලොකු හානියක් නැහැ. හැබැයි ඒවා ජීර්ණය කරන්න බෑ. හින්දා බණ්ඩක්කාර පොතු පිටින්ම මලත් එක්ක පිට වෙනවා. මල පහත් එක්ක පොතු පිටින්ම පිට වෙනවා. බණ්ඩක්කා පටියේ තියෙන ඒ පටියේ පිටින්ම පිට වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඒවා බලා ගන්න ඕන වැඩි. එත් එක්ක වැටකොළු. පැහැදිලි? ඉතින් ගොඩක් වෙලාවට ඔය සමහර මේ අලුත් පරම්පරාවේ අය කඩේ ගියාම වැටකොළු කරලා ඒ කඩේ එළවලු විකුණන මල්ලි අර බොහොම මෝහත් ලෙස කැපෙන පිහියෙන් දෙකට කපලා පෙන්නලා කියනවා මේ මෝරලා නැහැ කියලා. එතකොට අපිත් කියන ආනේ ඇත්තද කියලා මල්ලේ දාගෙන අරන් එනවා. පැහැදිලි?
වැටකොළු කරලා මෝරලාද කියලා බලන්න මෙන්න පාවිච්චි කරන වාක්‍ය. අන්න මොකද්ද වෙන්නේ? නම්මශීලී. වැටකුරු කරලා දෙකට කපලා බලලා මෝරලාද කියලා කියන්න බෑ. අර මෝහත් පීයෙන් දෙකට කපපුවාම දෙකට කැපෙනවා. පැහැදිලි? ඒක ඇතුලේ තියෙනවා. ඒක ඇතුලේ තියෙනවා. ඒක මේ මේරුවද නැද්ද කියන එකම ලොකුවට බලන්න බෑ. හැබැයි වැටකුළු කරලා ඔබ මෙහෙම අතට අරගෙන චුට්ටක් මෙහෙම හොල්ලලා බලන්න. එහෙම හොල්ලනකොට මේක මෝල් ගහක් වගේ න. ඒ කියන්නේ මේක බොහොම හයියෙක් කෙනෙක් නම් ඒ කියන්නේ මෙයා මෝල්. මෙයාව ගෙදර ගෙනිච්චට කමක් නැහැ. මේක වේලලා අර මකරන්න දැඟා තුල්ලන එකක් හදා ගන්න වගේ පුළුවන්. හැබැයි මේක අතර ගත්තයින් පස්සේ මෙහෙම හොල්ලනකොට මෙයා නිකන් පොඩි නම්මශීලී නම් පොඩි පැද්දෙන ගතියක් තියෙනවා නම් ඒ කියන්නේ මෙයා ලපටි වැටකොළු කරලා. එහෙනම් මේ ලපටිද නැද්ද කියලා තීරණය කරන්නේ සෙලියුලෝස් ප්‍රමාණයත් එක්ක. සෙලියුලෝස් වැඩි නම් අන්න ඒක අපි කියනවා අපිට දිරවන්නේ නැහැ. සෙලියුලෝස් අඩු නම් අපිට පහසුවෙන් දිරවීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මොකද අපිට සෙලියුලෝස් ජීර්ණය කරන්න අපිට බෑ. මොකද සෙලියුලෝස් ජීර්ණය කරන්න සෙලියුලේස් කියන එන්සයිමේ ඕන වෙනවා. ඒක තියෙන්නේ ශාක භක්ෂකයින්ගේ විශේෂයෙන්ම හරකුන්ගේ එළුවන්ගේ මේ ශාක භක්ෂකයෝ ඉන්නේ. ඒගොල්ලන්ගේ ආහාර මාර්ගයේ ඔය එන්සයිම් එක තියෙනවා. ඒ හින්දා ඒගොල්ලන්ට ජීර්ණය කරගන්න පුළුවන්. ඒ හින්දා තමයි අපිට තනකොළ ආහාරයට ගන්න බැරි. තනකොළ ආහාරයට ගන්න බැරි වෙන හේතුවක් හින්දා නෙමෙයි අපි සෙලියුලෝස් ප්‍රමාණය වැඩි නම් අපිට ජීර්ණය වෙන්නේ නැති හින්දා. එහෙනම් මතක තියාගන්න ඔන්න මේ ප්‍රාථමික බිත්ති තුනී හා නම්මශීලී. එහෙනම් අපි ආහාරයට ගන්නේ ප්‍රාථමික බිත්ති තියෙන එළවලු වර්ග. ඒවල සෙලියුලෝස් අඩුවෙන් තියෙනවා. බොහොමයක් සෛලවල ද්විතීක බිත්ති දැකිය නොහැක. බොහොමයක් අයගේ ද්විතීක බිත්ති දකින්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි කලාතුරකින් එන්න පුළුවන්. මධ්‍ය විශාල රික්තකයක් දකින්න පුළුවන්. මධ්‍ය විශාල රික්තකයක් මේගොල්ලන්ගේ තියෙනවා. බලන්න මේ තියෙන. මෙන්න සම්පත් පොතේ ඔබට හම්බෙන අනමෘදු උස්තර පටකේ. මේ සම්පත් පොතේ අපිට හම්බෙන මෘදු උස්තර පටකේ. මේක ඔබ දැකලා තියෙන්න ඕන හොඳට. ඇයි හේතුව? ඔබට ව්‍යුහගත ප්‍රශ්න පත්තරේ මේ ශාක ව්‍යුහ විද්‍යාවට අදාළ රූප සටහන් 3ක් දීලා නැත්නම් 4ක් දීලා ඒකෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. එවිට ඔබට රූපේ දෙන්නේ මේ මම ඔබට ඇඳලා පෙන්නපු රූපේ නෙවෙයි. මේක නෙවෙයි. මේක මම ඇඳලා පෙන්නපු එකනේ. ඔබට ගන්නේ ප්‍රශ්න පත්‍රයට දාන්න ගන්න රූප සියල්ල සම්පත් පොතේ තියෙන රූප. ඒ රූප තමයි ගන්නේ. හින්දා ඒ ගැන විශ්වාසයක් තියන්. ඒ රූප තමන් හොඳට දැකලා ඒවල කොටස් නම් කරලා ඒ අවබෝධය තියාගන්න කියන්නේ. එතකොට ඔබට වැඩේ වඩා පහසු වෙයි. මේ මෘදු උස්තර පටේ. පැහැදිලිද? න්‍යෂ්ටියක් තියෙනවා. අන්තර්සෛලීය අවකාශ තියෙනවා. විශාල මධ්‍ය රික්තකයක් තියෙනවා. තුනී නම්මශීලී බිත්තියක් දකින්න පුළුවන්. මෘදු උස්තර සෛලවල කෘත්‍ය. මෘදු උස්තර සෛල මොනවද කරන්නේ? ඒතර මෘදු උස්තර සෛල මගින් තමයි එකක් මේ සෛල තුල සිදුවන විශේෂ පරිවෘත්තීය ක්‍රියා සඳහා දායක වෙයි. ප්‍රභා සංශ්ලේෂණය වගේ එකක්. මේ බලන්න. අන්න අපි ගන්නකෝ ශාක පත්‍රය. මේ ශාක පත්‍රය. ශාක පත්‍රයක පිටතින්ම තියෙනවා අපිචර්මයක්. ඔය අපිචර්මය. අපිචර්මයට ඇතුළතින් දකින්න පුළුවන් වෙනු. අපිචර්මයට ඇතුළතින් තියෙනු මේ මෙන්න මෙහෙම දිගටි සෛල පේලියක්. දිගටි සෛල පේලියක් තියෙනවා. මේවා තමයි අපි කියන්නේ ඉනි මෘදු උස්තර සෛල. මොනවා කියලාද කියන්නේ? ඉනි මෘදු උස්තර සෛල. ඒ ඉනි මෘදු උස්තර සෛල වලට ඇතුළතින් අන්න අපිට දකින්න පුළුවන් වෙනවා මේ විදිහට
අන්න සවිවර මෘදු උස්තර සෛල තියෙනවා. ඒතර ඔක්කොම මෘදු උස්තරම. මේවා අපි කියන්නේ සවිවර මෘදු උස්තර සෛල. ඒතර මේ සවිවර මෘදු උස්තර සෛල. සවිවර මෘදු උස්තර සෛල. පැහැදිලිද? එතකොට මේගොල්ලන්ගේ ඔන්න රික්තක තියෙනවා මේ. මේගොල්ලන්ට රික්තක තියෙනවා. අපි ඒ පාටින්ම දාමු රික්තකයේ මේ. ඒ වගේම මේගොල්ලන්ට න්‍යාස්ති තියෙනවා. මේ සෛල වලට න්‍යාස්ති දකින්න පුළුවන් වෙනවා. මේ සෛල වල න්‍යාස්ති. පැහැදිලි? විශේෂත්වයක් තියෙනවා. මේ සෛලවල අන්න තියෙනවා බලන්න මේ සෛලවල අන්න කොළ පාටට ලස්සනට තියෙනවා මොනවද? හරිත ලව බහුලව දකින්න පුළුවන් වෙනවා. කොළ පාටින් බහුලව දකින්න පුළුවන්. මොනවද තියෙන්නේ? හරිත ලව තියෙන. පැහැදිලි? අන්න බෑ. එතකොට මේ ඉනිමෘදු උස්තරවල ප්‍රධානතම කෘත්‍ය ප්‍රභාසංශ්ලේෂය. හැබැයි සයිවර මෘදු උස්තර ප්‍රභාසංශ්ලේෂණයත් කරනවා. ඒ වගේම මේ අන්තර්සෛලීය අවකාශ තියෙනවනේ දරුවෝ. ඒඳ වායු හුවමාරුවත් සිද්ධ කරනවා. එතකොට මේ ඉනිමෘදු උස්තර සයිවර මෘදු උස්තර දෙකම තියෙන්නේ කාගේද? ද්විබීජපත්‍රී ශාක පත්‍රවල. ද්විබීජපත්‍රී ශාක පත්‍රවල. අපි ශාක පත්‍රය ගැන කතා කරද්දී තව විස්තරාත්මකව කරුණු හොයලා බලමු. අන්න එහෙනම් ඔන්න අපි කියනවා මොකක් කියලාද? ප්‍රධාන කෘත්‍යයක් අපිට හම්බ වෙන අන්න. ඔබ මේක එකතු කරගන්න ඔබේ සටහනට. ප්‍රධාන කෘත්‍යයක් අනප්‍රභා සංශ්ලේෂණය සිදු කිරී. ඒ කියන්නේ ශාකය තුල සිදුවන පරිවෘත්තීය ක්‍රියා සඳහා දායක වී. පරිවෘත්තීය ක්‍රියා සඳහා දායක වීම අපි කියනවා ප්‍රධාන කෘත්‍යයක්. අන්න මෘදු උස්තර සෛල මගින්. දෙක ආහාර සංචිත කෘත්‍යයක් ඉටු කරනවා. පැහැදිලිද? ඔය මෘදු උස්තර වල තියෙනවා ශ්වේත ලව. දැන් අපිට හම්බ වෙන මෙහෙම ඕගොල්ලන්ගේ සිලබස් එකේ නෑ පුතේ. හැබැයි ඔබ මෙහෙම ඉගෙන ගත්තට වැරද්දක් නෑ. ලව වර්ග තුනක් අපිට හම්බ වෙනවා ශාකවල. හරිත ලව, වර්ණ ලව, ශ්වේත ලව. හරිත ලව ප්‍රභා සංශ්ලේෂණය සිදු කරන ලව. වර්ණ ලව මේ විවිධ වර්ණක සහිත ලව. ශ්වේත ලව ආහාර සංචිත කෘත්‍ය ඉටු කරන ලව. එතන මෙන්න මේ අන්න ශාක කඳේ හා මුලේ ශ්වේත ලව. අන්න ඔය මෘදු උස්තර සෛල තුල තියෙනවා ශ්වේත ලව. අන්න ශ්වේත ලව මගින් ආහාර සංචිත කිරීම සිද්ධ කරනවා. එහෙනම් අන්න මෘදු උස්තර වල ප්‍රධාන කෘත්‍යයක් සෛල තුල සිදුවන පරිවෘත්තීය ක්‍රියා සඳහා දායක වෙනු. ඒ ප්‍රධාන එකක් තමයි අපිට හම්බ වෙන ප්‍රභා සංශ්ලේෂණය. දෙක ආහාර සංචිත කෘත්‍යයක් ඉටු කරනවා අන්න සෛල තුල තියෙන ශ්වේත ලව මගින් ආහාර සංචිත කිරීම සිද්ධ කරනවා. මම අර අතුරු කාරණාවක් මතක් කරා එක මතකේ තියාගන්න. හරිත ලව මගින් ප්‍රභා සංශ්ලේෂණය සිදු කරනවා. වර්ණ ලව විවිධ වර්ණක දරමින් ශාක කොටස් වලට වර්ණ ලබා දෙනවා. ශ්වේත ලවයන් අපි කියනවා මොකක් කියලාද? ආහාර සංචිත කිරීම සිද්ධ කරන ලව ආකාරය. පැහැදිලිද? අන්න තුන්වෙනි කාරණේ සුදුසු තත්වයට තේ විභාජනය වී. පැහැදිලිද? අන්න එහෙනම් එකක් පරිවෘත්තීය සඳහා දායක වෙනු. දෙක
ආහාර සංචිත කෘත්‍ය ඉටු කරනු. 3 අපි කියනවා විශේෂ තත්ත්වය යටතේ මේගොල්ලන්ට විභාජනය වෙන්න පුළුවන්. ඔබ මේ වැඩේ කරන්න එපා. හැබැයි කරලා බලන්න පුළුවන්. ශාකයක් ගන්නකො ගෙදර තියෙන අඹ පැලයක්. එහෙමත් නැත්නම් අන්න peer ගහක අත්තක්. එහෙමත් නැත්නම් වෙරළු ගහක අතු කෑල්ලක් අරගෙන ලොකු හානියක් කරන්න එපා. ඒකේ පොත්ත චුට්ටක් කපලා අයින් කරන්න. එක තැනකින් අත්තක පොඩි අතු කෑල්ලක අපි තෝරගන්නවා මේ විදිහේ අතු කෑල්ල. මේ අත්ත මේක මෙන්න මේ විදිහට පොත්ත කපලා අයින් කරන්න. එක තැනකින් පොත්ත චුට්ටක් පිහියෙන් කපලා අයින් කරන්න. අයින් කරලා ඕන්නම් ඔයාලට පුළුවන් මෙතන පොඩි නූලකින් ගැට ගහලා දාන්න. මේ හරියෙන් පොඩි නූලක් ගැට ගහලා දාන්න පුළුවන්. මේ Tamanට මතක් වෙන්නේ. පොඩි නූල් කෑල්ලක් කරන් අත්තේ පොඩක් ගැට ගහනවා අර එල්ලිලා හිටි. පැහැදිලි. ඒකට ඕන්නම් පොඩ ප්ලාස්ටික් කෑල්ලකුත් එල්ලන. නූල් කෑල්ලක් ගැට ගහලා එහෙම තමයි මේ සයන්ස් කරන දරුවෝනේ. මේ මක් කරාද මේක මේ ලේබල් කරා. ඔබ විද්‍යාගාරයේදී පරීක්ෂණ නල 3ක් අරගෙන පරීක්ෂණ නල 3ට අන්න ටීචර් කියනවා මේ එකකට සල්ෆියුරික් අම්ලය මිලිලීටර් 10කුයි අනිකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩුයි අනිත් එකට සෝඩියම් ක්ලෝරයිඩ් ලුණු ද්‍රාවණ 3ක් දාගෙන ඉන්න කිය. ඔබ ගිහිල්ලා අන්න සෝඩියම් ක්ලෝරයිඩ් සහිත එකෙන් සෝඩියම් ක්ලෝරයිඩ් දැම්ම එක නලයකට අනිත් නලයට අන්න HCl දැම්ම. පැහැදිලි. අන්න මේ ද්‍රාවණ 3 අනිත් එකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා ගෙනල්ලා මේ සුරින් තිබ්බහම දැන් ටීචර් අහනවා පුතේ කෝකද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක? මේක ටීචර්. කෝකද සෝඩියම් ක්ලෝරයිඩ් එක? ඊට පස්සේ බලනවා මේකද ටීචර් මේක වගේ මතකයි මේ. අන්න එහෙම වුණාම ටීචර් බයින්. බැනලා සමහරලාට අපි නේ ළමයිට ආදරයට සත්තුන් ගෙනනුත් කියනු. පැහැදිලි නේ? එහෙම කියලා කියන ඔය වැඩේ ආයෙ කරන්න එපා. මොකද ඔය දරුවා විශ්වවිද්‍යාලය යන්න ඉන්න දරුවෙක් විශ්වවිද්‍යාලේ ගිහිල්ලා ලැබ් එකක ටෙස්ට් එකක් කරන වෙලාවකත් ඔය වැඩේ කරොත් වැරදි. ඒ හින්දා අපි පොඩි ළමයි වගේ පරීක්ෂණ කියන්නේ එහෙම. පැහැදිලි? පරීක්ෂණ කියලා කියන්නේ ඒව. මේ ග්‍රෙගරි මෙන්ඩල් තමන්ගේ ප්‍රවේණි විද්‍යා පරීක්ෂණ සියල්ල ලියනවා. ඔහු ලියනවා. ඔහු ගෙවත්තේ කරන සියලු මුහුණුකරණයන් සටහන් තබා ගත්තා. අපි කියනෝනේ මෙන්ඩල්ගේ පරීක්ෂණ සාර්ථක වෙන්න හේතු. ඔහු පරීක්ෂණ වාර්තා සටහන් තබා ගැනීම. අපි උසස් පෙළ පාස් වෙන්න හේතු කෙටි සටහන් තබා ගැනීම. අපි හැම පාඩමකටම කෙටි සටහනක් හදලා තියෙනවා. එහෙනම් අපිට මේක පුළුවන් ටක් ගාලා මක් කරන්නද? අදාළ පාඩම පිටු 100ක පාඩමක් අපිට පිටු 3ක කෙටි සටහනකින් අන්න අපි හදාගෙන තියෙනවා. ඉතින් මොකද කරන්න පුළුවන්? මේ සටහනක් තබා ගැනීම. හින්දා අපි කරන්නේ ඉස්සෙල්ලම පරීක්ෂණ නල 3 ලේබල් කරගෙන ඉන්න. අන්න අපි ළඟ තියෙනවා ලැබ් එකේ තියෙනවා කඩදාසි. අපි ඒකේ ලියනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කඩදාසි එක. අනිත් කඩදාසියේ ලියනවා අන සෝඩියම් ක්ලෝරයිඩ්. අනිත් එකේ අන්න සල්ෆියුරික් හරි නැත්නම් HCl හරි අපි ගත්ත අම්ලෙ. ඊට පස්සේ ඕක නල 3 අලෝ ගන්නවා. අලෝලා ඒකට තමයි අපි ද්‍රාවණ 3 අරගෙන එන්නේ. ඉතින් අපිට කවදාකවත් ඕක අතපසු වෙන්නේ නැහැ. ඉතින් අපි එහෙම ඉගෙන ගත්තා. අපි මේකට පොඩි ටැග් එකක් දාලා තියෙනවා. නැත්නම් පස්සේ අපි කියනවා මේ අර පොත්ත යවපු අත්ත කෝකද කියලා හොයාගන්න බෑ. මොකද ගහේ අතු කීපයක් තියෙනවනේ. ඉතින් අපි ගහ වටේ කැරකි හොයනවා. මම පොත්තක අන්න ගහක අත්තේ පොත්තක් අයින් කරා. මට මතක නෑ අනේ ඔය අත්ත කෝකද කියලා. ඒක සයන්ස් නෙවෙයි. සයන්ස් ඉගෙන ගත්ත දරුවෝ තමන්ගේ ජීවිතේට මේවා ඇප්ලයි කරගන්නවා. ඒක තමයි ඇත්ත. පැහැදිලි. එහෙනම් මේ අපි මේ පළුදු කර බව මේ අඟවලා තියෙනවා. පොඩි ටැග් එකක් දාලා තියෙනවා. දැන් අපි බලනවා මෙතන අත්ත අපි පළුදු කරලා තියෙන සතියක් දෙකක් තුනක් ගියයින් පස්සේ අපිට පේනවා ලස්සනට මෙතන මක් කියලාද? අර තුවාල වෙච්ච තැන තුවාලය වැහිලා ගිහිල්ලා තියෙනවා දකින්න පුළුවන්. පැහැදිලි. ඒ කියන්නේ මෙතන සෛලවලට සුවිශේෂ තත්ත්වය යටතේ ආන්න මෙන්න මේක විශේෂ අවස්ථාවක්. මේ සෛලවලට විභාජන හැකියාව ලැබෙනවා.
ඒ විභාජන හැකියාව ලැබෙන්නේ දැන් ඔතනින් නැත්තම් සුන්දර ජීවීන් ඇතුළු වෙලා පටකවලට හානි වෙලා ගහට හානියක් සිද්ධ වෙන්න පුළුවන් හින්දා ඒගොල්ලෝ මොකද කරගන්නේ? මේ සෛල වලට විභාජන හැකියාව දීලා අර තුවාලය සුව කිරීම සිද්ධ කරනවා. එතකොට ඔතන ඇති වෙන්නේ ශීඝ්‍ර සෛල විභාජන හැකියාවක් සහිත සෛල ගොන්න. අන්න එහෙම ශීඝ්‍ර විභාජන හැකියාවක් සහිත සෛල ගොන්නකට අපි කියනවා දරුවෝ කීනක කියලා. කීනක. මෙන්න මෙතනින් සෛල ටිකක් අරගෙන අපිට පටක රෝපණයෙන් නවශාක ලබා ගන්න පුළුවන්. ඇයි? මේ සෛල වලට ලැබිලා තියෙන විශේෂ ගුණයක්. මොකද්ද? ශීඝ්‍ර විභාජන හැකියාව. නම් මේ කීනක පැල කරන්න පුළුවන්. කීනක පටක රෝපණය පාවිච්චි කරලා අන්න දරු ශාක ගන්න පුළුවන්කම ලැබෙනවා. අන්න එහෙනම් ඔන්න මම කිව්වා පැහැදිලිව මතක තියාගන්න. අන්න සුදුසු තත්ත්ව යටතේ විභාජනය වීම. ශාකයක තුවාලයක් වූ විට මෘදුස්තර සෛල ශීඝ්‍රයෙන් විභාජනය වී සෛල ගුණු සාදා තුවාලය සුව කර ගැනීම සිදු කරනවා. ඒ හදන සෛල ගොන්නකට තමයි අපි කියන්නේ කීනකයක් කියලා. පටක රෝපණයේදීත් සෛල ගොන්නකට ඔක්සිජන සයිටොකයිනින් දීලා අන විභාජනය වෙච්ච සෛල ගොන්නක් හදනවා. ඒකට කියන්නේ කීනකයක් කියලා. මෙතන ඇති වෙන එකක් මොකද්ද? අන්න කීනකයක් විදිහටයි අපි හඳුනගන්නේ. ප්‍රධාන කෘත්‍ය තුනයි. පරිවෘතිය සඳහා දායක වෙනු, ආහාර සංචිත කරන්න දායක වෙනු, සුදුසු තත්ත්වයට යටතේ මොකක්ද? විභාජනය වීම කියන කාරණා තුන. යන්න ඊළඟ එක ස්ථූල කෝණාස්තර සෛල. බලන්න ස්ථූල කෝණාස්තර සෛල. කොයි වගේද අපිට හම්බ වෙන්නේ? මෙන්න ස්ථූල කෝණාස්තර සෛල. නම ඇතුලේ පොඩි තේරුමක් තියෙනවා. ස්ථූල කෝණාස්තර සෛල. මේ සෛලය. පැහැදිලි? මේ තවත් සෛලයක්. ඒ සෛල අපි එකිනෙක සම්බන්ධ කරලා තියෙනවා මධ්‍ය සූස්තරයෙන්. මේ සෛලේ ප්‍රාථමික බිත්තිය විතරයි තියෙන්නේ. මේගොල්ලන්ට තියෙන ප්‍රාථමික බිත්ති විතරයි තියෙන්නේ. මේ ප්‍රාථමික බිත්ති මේ බලන්න. සෛලේ ප්‍රාථමික බිත්තිය සෛලේ වටා ඒකාකාරව නැහැ. මේ බිත්තිවල කොන් ඝන වෙලා තියෙනවා පේනවා. සෛල බිත්ති කොන් ඝන වෙලා තියෙනවා. හැබැයි මේගොල්ලන්ට තියෙන දරුවෝ ප්‍රාථමික බිත්ති විතරයි. සෛල බිත්ති කොන් ඝන වෙලා තියෙනවා. ප්‍රාථමික බිත්ති විතර නම් තියෙන්නේ මේගොල්ලන්ට. ඔබ දන්නවා ප්‍රාථමික බිත්ති හැදිලා තියෙන්නේ සෙලියුලෝස් වලින්. එහෙනම් මේ කොන් ඝන වෙලා තියෙන්නේ මොනවා වලින්ද? සෙලියුලෝස් වලින්. අන්න බහුවර්ණක උත්තරයක්. ස්ථූල කෝණාස්තර පටක පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න. ස්ථූල කෝණාස්තර පටක පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න කියලා ප්‍රකාශ පහක් දෙන්න. ඒකේ හතරවෙනි ප්‍රකාශයේ විදියට තියෙනවා. සෛල බිත්ති කොන් සෙලියුලෝස් වලින් ඝන වී ඇත. සෛල බිත්ති කොන් සෙලියුලෝස් වලින් ඝන වී ඇත. ඊළඟ ප්‍රකාශයේ විදියට දෙනු. සෛල බිත්ති කොන් ලිග්නීන් වලින් ඝන වී ඇත. අන්න බිත්තිය මොකද්ද තියෙන්නේ? ලිග්නීන් වලින් ඝන වෙලා තියෙනවා කියලා කියනවා. දැන් විෂය හරියට ඉගෙන ගත්ත දරුවෙකුට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේක හරියට ඉගෙන ගත්තේ නැත්නම් ඔබ බලනවා හතරවෙනි උත්තරෙත් කියන්නේ සෛල බිත්ති කොන් සෙලියුලෝස් වලින් ඝන වී ඇත.
පස්වෙනි උත්තරේ කියන්නේ සෛල බිත්ති කොන් ලිග්නීන් වලින් ඝන වී ඇත. කල්පනා කරනවා සෙලියුලෝස්ද ලිග්නීන්ද සෙලියුලෝස්ද ලිග්නීන්ද. ලිග්නීන් තියෙන්න බෑ දරුවෝ. ඇයි? මේගොල්ලන්ට තියෙන්නේ ප්‍රාථමික බිත්ති විතරයි. ඒතර ප්‍රාථමික බිත්ති වල තියෙන්නේ අනසෙලියුලෝස්. එහෙනම් හොඳට මතක තියාගන්න සෛල බිත්ති කොන් මේගොල්ල පරිණත අවස්ථාවෙත් සජීවී. මේගොල්ලන්ගේ සෛල බිත්ති කොන් සෙලියුලෝස් වලින් ඝන වෙලා තියෙනවා. එහෙනම් ඔන්න ඊළඟ ටික අපිට හම්බ වෙනවා මේගොල්ලන්ගේ රික්තක තියෙනවා මේ. කැපිලා පේන රික්තකයක් තියෙනවා. මේගොල්ලන්ගේ රික්තක බොහොම පැහැදිලි. එතක මේගොල්ලන්ට න්‍යෂ්ටි තියෙනවා මේ. න්‍යෂ්ටි දකින්න පුළුවන්. ප්‍රභා සංශ්ලේෂණය කරන පටකයක් නම් හරිතලව තියෙන්නත් පුළුවන්. හරිතලව තියෙන්නත් පුළුවන්. ඒතර මේගොල්ලන්ගේ ප්ලාස්මයක් පැහැදිලි. මේගොල්ලන්ට තියෙනවා මොකද්ද මේ? ප්ලාස්මය බොහොම පැහැදිලිව තියෙනවා. එහෙනම් ප්ලාස්මයකුත් තියෙනවා නම් න්‍යෂ්ටිත් තියෙනවා නම් රික්තකක් තියෙනවා නම් ඒ කියන්නේ මේගොල්ල මොන සෛලද? සජීවී සෛල. එතකොට මේ යන්න නම් කරමු අපි සෛල බිත්තිය. නැත්තම් අපි කියමු ප්‍රාථමික බිත්තිය. මේ සෙලියුලෝස් වලින් ඝන වූ කොන් සෙලියුලෝස් වලින් ඝන වෙලා තියෙන බිත්තිවල කොන් ටික මේ සෛල ප්ලාස්මය. සෛල ප්ලාස්මය. මේ රික්තකය. මේ රික්තකය. පැහැදිලිද? මේ න්‍යෂ්ටිය. පැහැදිලිද? එහෙනම් ඔන්න අපි කියනවා මොකක් කියලාද? ස්ථූල කෝණාස්තර පටක. මොනවද ඔබ දන්නේ ස්ථූල කෝණාස්තර පිළිබඳ? පරිණත අවස්ථාවේ සජීවී ප්‍රාථමික බිත්ති විතරයි තියෙන්නේ. සෛල බිත්ති කොන් සෙලියුලෝස් වලින් ඝන වෙලා තියෙනවා. පැහැදිලිද? අන්න මේගොල්ලන්ගේ සාමාන්‍ය සෛලයක් තුල දකින්න පුළුවන් සාමාන්‍ය ඉන්ද්‍රියකා ටික එහෙම්මම දකින්න පුළුවන්. මේ බිත්තිවල කොන් සෙලියුලෝස් වලින් ඝන වෙලා තියෙන හින්දා මේ පටකයේ මෘදු ස්තර වලට වඩා හයියයි. මෘදු ස්තර වලට වඩා හයියයි. ඒ විතරක් නෙවෙයි සෙලියුලෝස් අඩු හින්දා පොඩි නම්මශීලී ගතියකුත් තියෙනවා. එහෙනම් සන්ධාරණය සපයනවා වගේම පොඩි සුනම්ම බවකුත් ලබා දෙනවා. ශාක පත්‍රයේ නාරටිය ගන්නකො. නැත්තම් ශාක පත්‍ර වෘන්තය ගන්නකො. පත්‍ර වෘන්තය නැට්ට ශාක පත්‍රයේ නටුව කියලා කියන කොටසම. ඒ වගේම මේ ප්‍රධාන නාරටි. මෙන්න මේවල මොනවාද තියෙන්නේ? අනස්තුල කෝණාස්තර දකින්න පුළුවන් වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? පත්‍රයකට ස්වභාවික සුනම්මේ බවක් තියෙනවා. එතක සමහර ශාක කඳන් වල විශේෂයෙන්ම ද්විබීජ පත්‍රී ශාක කඳන් වල අපිචර්මයට ඇතුළතින් ස්ථූල කෝණාස්තර දකින්න පුළුවන්. ඒ හින්දා කඳටත් මොකද්ද තියෙන්නේ? ශාක කඳටත් තියෙනවා පොඩි නම්‍යතාවයක් තියෙනවා දකින්න පුළුවන්. ඕම් ඔය ටික ස්ථූල කෝණාස්තර සම්බන්ධයෙන් ඔබ හරියට දැනගෙන තියෙන්න ඕන. බලන්න දරුවෝ එහෙනම්. අපි බලමු මොනවද තියෙන්නේ කියලා. මෙති ස්ථූල කෝණාස්තර සෛල එක පරිණත අවධියේදීද සජීවී සෛල වේ. මේගොල්ල පරිණත වුණත් සජීවී. සාමාන්‍යයෙන් දිගටි සෛල වේ. මෘදු ස්තර සෛල වලට වඩා ඝනකමින් යුත් සෛල බිත්තියක් තියෙනවා. මේගොල්ලන්ගේ මොනවාද තියෙන්නේ? අන්න සෛල බිත්තියක් දකින්න පුළුවන් ඝනකම් සෛල බිත්තිය.
සෛල බිත්තිය අසමාකාරව ඝන වී ඇත්. අපිට පුළුවන් මේ සෙලියුලෝස් වලින් ඝන වූ කොන් එමත් නැත්තම් නම් කරන්න පුළුවන් අසමාකාර ලෙස ඝන වූ බිත්තිය මේ කොහොමද කියන්නේ? අපි ඒක මෙහෙම දාමු. අපි ගමු අසමාකාර ලෙස ඝන වූ අසමාකාර ලෙස ඝන වූ බිත්තිය. අසමාකාර ලෙස ඝන වූ බිත්තිය. පැහැදිලිද? සෛල බිත්තිය අසමාකාර ලෙස ඝන වෙලා තියෙනවා දකින්න පුළුවන්. මේ වචනේ වැදගත්. ලපටි කඳන් වල හා පත්‍ර වෘන්තවල මේ එන තමයි කඳන් වලට පුළුවන් මක් වෙන්නද මේ? පොඩි සුනම්‍යතාවයක් ලැබෙන. පත්‍ර වෘන්තවල අපි චර්මයට ඇතුළතින් රැහැන් ලෙස දකින්න පුළුවන්. මෙයාගේ විශේෂතාවය මේ නම්‍යශීලී සෛල. මෙයා පොඩක් නම්‍යශීලී. ශක්තිමත් හැබැයි නම්‍යශීලී. මේවා මගින් සන්ධාරණය සපයන කඳන් හා මුල් සමග මෙම සෛල දික් වෙනවා. මේගොල්ලන්ට පුළුවන් සන්ධාරණය සපයන්. නම්‍යශීලී ගතියකුත් තියෙනවා. එහෙනම් මොකද වෙන්නේ? ඒගොල්ලත් එක්කම මේගොල්ලන්ට මේ සෛල වලට දික්වීමේ හැකියාවක් නැත්නම් විභවතාවයක් තියෙනවා දකින්න පුළුවන් වෙනවා. මේ බලන්න ස්ථූල කෝණාස්තර සෛලවල ප්‍රධාන කෘත්‍ය වනුයේ ශාක වර්ධනය අවහිර නොකර ලස්සන වචනයක් පාවිච්චි කරනවා. දැන් ස්ථූල කෝණාස්තර සෛල වලට ඇදෙන්න බැරි නම් දරුවෝ මේගොල්ල කිසියම් තැනක හිටියොත් අදාළ පටකයට වර්ධනය වෙන්න දෙන්නේ නැහැ. හැබැයි මෙයා පොඩ ඉලාස්ටික් එකක් වගේ. පැහැදිලි අර අපිට පොඩි කාලේ අඳින්න දීපු අම්මලා අඳපු කලිසම් තියෙන එක ඉලාස්ටික් එකක් දාලා තියෙනවා. අපිට පොඩි කාලේ ෂිපර් එකක් දාලා බොත්තම් දාපු කලිසම් දෙන්නේ නැහැ අඳින්න. හේතුව පුංචි කාලේදී අපි ශීඝ්‍ර වර්ධනයක් වෙනවා. අපි ශීඝ්‍ර වර්ධනය වෙනකොට එහෙම නැත්නම් ඉතින් අපිට මාසයක් ගානේ මාස දෙකෙන් දෙකට කලිසම් අරන් දෙන්න වෙනවා. ඒකද කරලා තියෙන ඉලාස්ටික් එකක් දාලා තියෙනවා. ඒක ඇදෙනවා හොඳට. එහෙනම් මොකද වෙන්නේ අපිට ඒක? ඒක අපිට අඳින්න පුළුවන් සෑහෙන කාලයක් අඳින්න පුළුවන්කම තියෙනවා. හරියට ඕක කවුරු වගේද? ස්ථූල කෝණාස්තර වගේ. වර්ධනයට බාධාවක් නොවන විදිහට මේගොල්ලන්ට ඇදීමේ හැකියාව තියෙනවා. බලන්න මේ වාක්‍ය කොහොමද තියෙන්නේ කියලා. ස්ථූල කෝණාස්තර සෛලවල ප්‍රධාන කෘත්‍ය වනුයේ ශාක වර්ධනය අවහිර නොකර ශාක කඳන් හා පත්‍රවලට යාන්ත්‍රික සන්ධාරණයක් සැපයීම. නැත්තම් අපිට යෝජනා කරන්න පුළුවන් ස්ථූල කෝණාස්තර දාන්න එපා. ඔතෙන්ට අපි දුඩස්තර දාමු. දුඩස්තර සෛල ඔය තැන්වල තිබුණොත් මොකද වෙන්නේ? ඔයිට වඩා හයියයි. හැබැයි හයිය තියෙන බව ඇත්ත. හැබැයි වර්ධනයට නම් ඉඩ දෙන්නේ නැහැ. ඒ කියන්නේ බලන්නකෝ පොල් ගෙඩියක්. දැන් පොල් ගෙඩියයි කුරුම්බ ගෙඩියයි අතර වෙනස අපි අඳුරනවා. කුරුම්බ ගෙඩියක් අපිට කපලා ඒකේ හිලක් හදලා ඒකේ තියෙන වතුර ටික අපිට බොන්න පුළුවන්. හැබැයි ඒක පොල් ගෙඩියක් එනකොට මොකද වෙන්නේ? අන්න මේකේ බීජය මත බීජාවරණයේ තැන්පත් වෙනවා මොනවද? ලිග්නීන් තැන්පත් වෙලා අපි කියන්නේ බීජාවරණයේන දරුවෝ පොල් කට්ට කියන්නේ. ඉතා හයිය වෙනවා පොල් කට්ට. ඒක අපිට ලේසියෙන් කපන්න අන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එතකොට ඔබ යෝජනා කරා නම් මේ සයිස් කුරුම්බ ගෙඩිය කාලෙත් ලිග්නීන් සහිත බීජාවරණයක් තිබ්බනම් පොල් ගෙඩියට වර්ධනය වෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් මේ ලිග්නීන් තැන්පත් වෙන්නේ කුරුම්බ ගෙඩිය වර්ධනය වෙලා එයා උප්පරිම ලෙස වර්ධනය වුණයින් පස්සේ ටිකෙන් ටික බීජාවරණය මත ලිග්නීන් තැන්පත් වෙලා පොල් කටුව කියන එක ශක්තිමත් බවින් වැඩි කරනවා. එයින් පස්සේ තවදුරටත් වර්ධනයක් සිද්ධ වෙන්නේ නැහැ පොල් ගෙඩිය. පැහැදිලිද? ඒක තමයි මේ කියන්නේ. වර්ධනයට බලපෑමක් නොකර යාන්ත්‍රික සන්ධාරණයක් සපය. මේ ඇඳලා තියෙන ඕගොල්ලන්ගේ සම්පත් පොතේ තියෙන ස්ථූල කෝණාස්තර පටකයේ මේ. සම්පත් පොතේ තියෙන
ස්ථූල කෝණාස්තර පටකි. ස්ථූල කෝණාස්තර පටකි. පැහැදිලිද? ඒකේ ඔබට පේනවද මේ? මෙන්න බලන්න මේ රූපේ මම ඔබට පැහැදිලි කරන්න. මේ තියෙන්නේ කොන ඝනකමින් වැඩි සෙලියුලෝස් මේ තැන්වල සෙලියුලෝස් වැඩි වෙලා තියෙනවා. අනිත් තැන් බලන්න හීනි නැද්ද කියලා. ඉතින් මම ඇඳපු රූපේ ඊට වඩා පැහැදිලි වැඩි. ඒ කියන්නේ මම මේක ඇඳලා පෙන්නුවේ. පේනවා. සෛල බිත්ති වල කොන් සෙලියුලෝස් වලින් ඝන වෙලා තියෙනවා. පැහැදිලි. මේ සෛලෙත් බලන්න මේ. අන්න වැඩි. ඔබට ඇඳලා පෙන්වන්න කිව්වහම එක් කොන් ඝන වෙච්ච බව හොඳට පෙන්වන්න. ඒක පැන්සලෙන් අදිනකොට චුට්ටක් මක් කරන්නද? පාට කරලා දාන්න. අන්න පාට කරපුවාම කොන බොහොම පැහැදිලි. කොනේ ඝනකම වැඩි කියලා. බලන්න මොනවද තියෙන්නේ කියලා. සෛල බිත්තිය, රික්තකය, න්‍යෂ්ටිය, කොන් ඝන වූ සෛල බිත්තිය ආමිති. කොන ඝන වෙච්ච සෛල බිත්තිය තමයි මෙති. පැහැදිලිද? ඝන දුඩස්තර සෛල. අන්න අපිට හම්බෙනවා මෘදු ස්තර ගැන කතා කරා, ස්ථූල කෝණාස්තර ගැන කතා කරා. දුඩස්තර පිළිබඳව අපි හොයලා බලමු. මේ බලන්න. දුඩස්තර මේවා අජීවී සෛල. දුඩස්තර කියලා කියන අජීවී සෛල. ඒ කියන්නේ මේගොල්ලන්ගේ ප්‍රාථමික බිත්ති වලට අමතරව මොනවාද තියෙන්නේ? ද්විතීක බිත්ති දකින්න පුළුවන් වෙනවා. ද්විතීක බිත්ති තියනවා කියන එකේ අදහස තමයි ද්විතීක බිත්ති වල දරුවෝ මතක තියාගන්න සෙලියුලෝස් වලට අමතරව ලිග්නීන්, සුබෙරීන් වගේ ඒවා දකින්න පුළුවන් වෙනවා. එතකොට මේ ලිග්නීන්, සුබෙරීන් කියලා කියන්නේ ඉතා දැඩි ද්‍රව්‍ය. ඒවා මගින් පටකයට ලොකු ශක්තිමත් බවක් ලබා දෙනවා. ඔබ බලන්න පොල් කෙන්දා. හරි හයියයි. පොල් කෙන්දි එකතු කරලා තමයි ලණුවක් හදලා තියෙන්නේ. පොල් කටුව. බොහොම ශක්තිමත් එකක්. පැහැදිලි? අන්න. එහෙනම් අපි කියනවා මේවල තියෙන දුඩස්තර. එහෙනම් දුඩස්තර අජීවී. ඒගොල්ලන්ගේ ප්‍රාථමික බිත්ති වලට අමතරව ද්විතීක බිත්තිත් දකින්න පුළුවන් වෙනවා. පැහැදිලි? ඊට අමතරව ඒගොල්ලන්ගේ සෙලියුලෝස් වලට අමතරව අර දැඩි ද්‍රව්‍ය විදියට ලිග්නීන්, සුබෙරීන් වගේ සංඝටක තියෙන්න අපිට හම්බ වෙනවා දුඩස්තර වර්ග දෙකක් අපිට හම්බ වෙනවා. එකක් අපිට හම්බ වෙන අන්න දුඩස්තර තන්තු. එකක් අපිට හම්බ වෙන දුඩස්තර තන්තු. අනිත් එක අපිට හම්බ වෙන දුඩස්තර උපල. ඒවා සෛල කියලා දැම්ම හැකි. දුඩස්තර තන්තු සෛල නැත්නම් දුඩස්තර තන්තු පටකේ. දුඩස්තර උපල සෛල එමත් නැත්නම් දුඩස්තර උපල පටකේ. මේ දුඩස්තර තන්තු කියලා කියන්නේ මේවා මේ දෙකලවර උල් වෙච්ච තර්කුරූපී සෛල. මේ තව එකක් පේනවා. මේ තවත් සෛලයක්. මේවා මේ දෙකලවර උල් වෙච්ච තර්කුරූපී සෛල මේ තියෙන්නේ. මේගොල්ලන්ගේ ප්‍රාථමික බිත්තියට අමතරව ද්විතීක බිත්ති තියෙනවා. ද්විතීක බිත්ති වල ඔබ දන්නවා කූසිදුරු තියෙනවා. ද්විතීක බිත්ති වල මොනවද තියෙන්නේ? කූසිදුරු දකින්න පුළුවන්. එතකොට මේවා මං කියවනේ අජීවී සෛල කියලා. පැහැදිලි? එහෙනම් මැද්දේ කුහරයක් තියෙනවා. මැද කුහරයක් තියෙනවා. මේ ද්විතීක බිත්තිය. ද්විතීක බිත්තිය. ද්විතීක බිත්තියේ තැන් වල මොනවද තියෙන්නේ? කූසිදුරු දකින්න පුළුවන් වෙනවා. මේ
කු සිදුරු. එතකොට ඔය සෛල අතර අපිට දකින්න හම්බෙනවා අන්තර්සෛලීය බදාම ද්‍රව්‍ය තියෙනවා. ඒ වලින් තමයි මේ සෛල එකිනෙක තද වෙලා තියෙන්නේ. පේනවා. අන්න පටකේ. එතකොට ඔබ එක තන්තු සෛලයක් ගත්තොත් එහෙම මේ විදිහට එක පැහැදිලි. මෙයාට කියමු තන්තු සෛලය. මේ උපල සෛල මේ විදිය. උපල සෛල මේ විදිය. මේගොල්ලන්ගේ මේ බිත්ති ඝනකමින් වැඩිම බිත්ති ඝනකමින් වැඩි. ගොඩක් ඝනකම් බිත්තියක් මෙයාට තියෙනවා. ඒ වගේ මේගොල්ලන්ගේ මේ බෙදුණු කූ දකින්න පුළුවන් වෙනවා. මේගොල්ලන්ට තියෙනවා මේ බෙදිලා ගියපු කූ. මෙන්න මේ විදිහට බෙදිච්ච කූ තියෙනවා. මම එකත් කියන්නම්. බෙදුණු කූ දකින්න පුළුවන්. මේ ඝනකම් බිත්තිය. මේ පොඩි කුහරයක් තියෙන මේ කුහරය බොහොම කුඩයි. සෛල ඇතුලේ කුහරය කුඩා එකක්. කුහරය කුඩා එකක්. බිත්තිය තමයි වැඩි ඝනකමක් තියෙන්නේ. එතකොට මේ තන්තු වලටත් වඩා ශක්තිමත් බවින් වැඩි කවුද? අන්න උපල සෛල කියන එක. ඉතින් ඒ හින්දා තමයි මේ තියෙන තැන් ටික බලන්නකෝ. මේ කොහෙද තියෙන්නේ? දුඩස්තර තන්තු තියෙනවා උදාහරණ පොල් කෙඳි පොල් මධ්‍යාවරණේ පොල් මධ්‍යාවරණේ පොල් එල්ලේ ඇතුළේ හරිය. ඊට අමතරව හන ශාකවල හන ශාකවල හන කියන ශාකේ පැහැදිලි. හන ශාකවල පත්‍ර තියෙනවා. පත්‍ර වලින් තමයි මේ කෙඳි ගන්න. ඒ හන කෙඳි තමයි යන්න අපි පාවිච්චි කරන්නේ නූල් හදන්න. හන නූල් කියලා කියන්නේ. මේවා බොහොම ශක්තිමත් මේ කෙඳි. කෙසෙල් වල දකින්න පුළුවන්. කෙසෙල් වලත් කෙඳි අපි පාවිච්චි කරනවා. විවිධ භාණ්ඩ හදන්න පාවිච්චි කරනවා. පැහැදිලි. දුඩස්තර උපල අපිට දකින්න හම්බ වෙනවා උදාහරණ. අන්න පොල් වෙරළු බීජාවරණයේ තියෙන පොල් මේ පොල් එකක් පොල් වෙරළු නැත්නම් කල්පනා කරයි පොල් වෙරළු අර ලොකු වෙරළු වෙන්නේ නැති නෑ පොල් එකක් වෙරළු තව එකක් පොල් වෙරළු බීජාවරණේ පොල් හා වෙරළු වල බීජාවරණේ දකින්න පුළුවන්. ඊට අමතරව මේ බෙලි දියුල් වගේ වල පලාවරණේ ඒක පලාවරණේනේ දරුවෝ බෙලි කට්ට දියුල් කට්ට එහෙනම් ඔන්න ගන්නවා බෙලි දියුල් පලාවරණේ බෙලි දියුල් පලාවරණේ තව එකක් තියෙනවා අන්න ඒක ඔබ විශ්වාස කරයිද දන්නේ ඒ තමයි ඇපල් හා පෙයාස් වල තියෙන ඇපල් හා පෙයාස් වල තියෙන. එතකොට මේ අර විශ්වාස නොකරන්න හේතුව මේගොල්ල ගැලපෙන්නේ පොල් වෙරළු පොල් හා වෙරළු වල අපි දන්නවා පොල් වල කට්ට බොහොම හයි එකක්. හරි. වෙරළු වලත් අන්න
බීජාවරණය බොහොම ශක්තිමත් එකක්. ඒකත් හරි. බෙලි දියුල් පලාවරණය බෙලි කටුව බොහොම ශක්තිමත් එකක්. පැහැදිලි. දියුල් කටුවත් බොහොම ශක්තිමත් එකක්. හරි. ඔය කියන කාරණා ටික ගැලපෙනවා උපල සෛල තියෙන තැන් වලට. මේ ඇපල් පෙයාස් ඇපල් පෙයාස් වල දුඩස්තර උපල තියෙනවා. හැබැයි ඒව බොහොම දුරින් තියෙන. දැන් යකඩ ගන්නකො. රේල් පීල්ල තියෙන්නේත් යකඩ. කංකුම් වලත් යකඩ තියෙනවා. අපි කියන නිවිතිය වලත් යකඩ තියෙනවා. මේ පලා වර්ග වලත් යකඩ තියෙනවා. පැහැදිලි? එතකොට මේ යකඩ ඇණයක් තරම් හයියද මේ පලා ඒ යකඩම තමයි යකඩ. මේක මේ අදාළ මූලද්‍රව්‍ය මක්කෙන විදියද මේ සකස් වෙලා තියෙන විදිහ අනුවනේ ඒ යකඩට ශක්තිමත් බව ලැබිලා තියෙන්නේ. පැහැදිලි? මේ ඝනත්වයේ කියන කාරණේනේ අපි බලන්නේ. දැන් මෙතනදී ඇපල් පෙයාස් වල තියෙනවා දුඩස්තර උපල ළඟින් නෙවෙයි තියෙන්නේ. බොහොම දුරින් දකින්න පුළුවන්. එහෙනම් තමයි කියන්නේ අපි අන්න මේ උදාහරණ එකපාරට ඕගොල්ලන්ට හිතා ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අපි කියන ඇපල් හා පෙයාස් වලත් මොනවද තියෙන්නේ? දුඩස්තර උපල දකින්න පුළුවන් වෙනවා. ඒවා තන්නිකරම මෘදු උස්තර නෙවෙයි. ඒ දුඩස්තර උපල තියෙන හින්දා තමයි ඇපල් කෑල්ලකුයි අමු පැපොල් කෑල්ලකුයි කනකොට වෙනස අපිට දැනෙන්නේ. ඇපල් රස නැහැනේ. එම ඇපල් නිකන් මාර රහයි. එහෙම එකක් නැහැනේ. ඒකේ තියෙන අර කනකොට තියෙන නිකන් අර ඒකේ ටෙක්ස්චර් එකනේ. ඒකේ තියෙන වයනේනේ. ඒකනේ අපිට ඒකේ තියෙන්නේ හපනකොට තියෙන එක. හැබැයි පැපොල් කෑල්ලක් අමු පැපොල් කෑල්ලක් අන්න හයිය වැඩි. ඒකේ මෘදු ස්තර බොහොම තදින් ඇහිරිලා තියෙනවා. මේගොල්ලන්ගේ මෘදු ස්තරත් එක්ක තැන් වල ස්ථූල කෝණාස්තර දුරින් තියෙන හින්දා මොකද වෙලා තියෙන්නේ? ඒ අර ඇපල් පෙයාස් වල ඒ කියන වයනය කියන කාරණේ සකස් වෙලා තියෙනවා දකින්න පුළුවන් වෙයි. පැහැදිලිද? ඔන්න අපි පැහැදිලි කරා දුඩස්තර තන්තු හා දුඩස්තර උපල පිළිබඳවයි අපි මේ පැහැදිලි කිරීම කරේ. එහෙනම් බලන්න මෙන්න සටහනේ තියෙනවා ඔබට දුඩස්තර සෛල. දුඩස්තර සෛල පරිණත අවධියේදී අජීවී සෛල. මේගොල්ලෝ අජීවී මැරිච්චයි. සෛල දික්වීමෙන් පසු ද්විතීක බිත්ති තැන්පත් වීම සිද්ධ වෙනවා. දැන් මං කිව්වේ මේක තැඹිලි ගෙඩියක් කුරුම්බ ගෙඩියක් බීපු දරුවෙක් මේක අත්දකින්න. අපි තැඹිලි ගෙඩියක් බිව්වයින් පස්සේ අපි කවමදාක්වත් ඒක මේ ඉවත දාන්නේ නැහැ. අපි ඔය තැඹිලි ගෙඩිය බීලා ඉවර වෙලා අපි ඔය ගෙඩිය දෙකට කපලා ඕක ඇතුලේ තියෙන මදේ ආහාරයට ගන්න. මොකද මදේ කියන්නේ භ්‍රූණ පෝෂය. ඒත් මම කියන්නේ ඉගෙන ගන්න ලේසි කියන්නේ ඒකයි. පොල් මදේ කියන්නේ භ්‍රූණ පෝෂය. දැන් අපිට හම්බෙච්ච පොල් ගෙඩිය අම්මා ගාන්නේ ඒකත් භ්‍රූණ පෝෂය. හැබැයි ඒක තරම් ඝනකම් නෑ අර තැඹිලි ගෙඩියේ තියෙන එක. ඒක බොහොම ලපටි එකක්. ඒ කියන්නේ මක් වෙනවත් තාම භ්‍රූණ පෝෂය තැන්පත් වෙමින් පවතින. සමහරලාට අපි තැඹිලි ගෙඩිය කපලා ඉවරලා බලලා කියන්නේ මෝරලා වැඩි. ඒත් අපි කනවා. ඒකේ ලිපිඩ තියෙනවා. ඒක හොඳ ආහාරයක්. එහෙනම් අපි කනවා මේක බොහොම ජව සම්පන්න ආහාරයක්. එහෙනම් අපි මදේ මේරුවත් අපි කනවා. ඒතර ඒ තියෙන භ්‍රූණ පෝෂය. අපි හිතමුකෝ තැඹිලි ගෙඩිය පැලුවයින් පස්සේ ඒක ඇතුලේ මද තාම ඩිවලොප් වෙලා නැහැ. මද නැහැ. අපි ඊට පස්සේ නිකන් බලපුවා මදේ නැහැ. පැහැදිලි. එතන පොඩි කහ පාට කෑල්ලක් තියෙනවා. පොඩි ලා කහ පාටක් තියෙන නැත්නම් දුඹුරු පාටක් තියෙන කොටසක් තියෙන. අපි ඕක කියනවා අම්මට හරි තාත්තට හරි පොඩි කෑල්ල පොඩි කාලේ ඕක කපලා දෙන්න කියලා. අපි කොට මේ ප්‍රදේශයෙන් අනුව ඕක විවිධ නම් කියනවා. කහකඩ කියලා කියනවා. ඒකටත් රසක් තියෙනවා. අපි ඔය ඒ කෑල්ල ගලවලා අන්න අපි ඒක ආහාරයට ගන්න. ඒ කියන්නේ ඉතා ලපටි කුරුම්බ ගෙඩියක නැත්නම් තැඹිලි ගෙඩියක ඔය මොකද්ද ඔය බීජයේ වටේට තියෙන ආවරණය. තාම මේක බීජාවරණය වෙලා නැහැ. ඒකේ තියෙන මෘදු උස්තර. අන්න ඒ කොටස තමයි අපි ඔය කහකඩ විදිහට කන කොටස තමයි තව ටික දවසක් ගියාම කන්න පුළුවන්ද? තැඹිලි ගෙඩිය තව චුට්ටක් මෝරපුවාම ඕක හයි වෙනවා. එතකොට කන්න බෑ. ඕක තමයි තැඹිලි ගෙඩිය නැත්තම් පොල් ගෙඩිය මේරුවයින් පස්සේ කවුරු බවට පත් වෙන්නේද? අර බීජයේ වටේට තියෙන
බීජාවරණය බවට පත් වෙන්නේ ඔන්න ඔය කියන කොටස. පැහැදිලිද? එහෙනම් මේ දුඩස්තර උපල එහෙමත් නැත්නම් දුඩස්තර තන්තු මත මේ ද්විතීක බිත්ති තැන්පත් වෙලා ලිග්නීන් වගේ ඒවා තැන්පත් වෙන්න පටන් ගන්නේ සෛලය සම්පූර්ණයෙන් වර්ධනය වෙලා අවසන් වුණයින් පස්සේ. ඊට පස්සේ ඒක මත මොනවද තැන්පත් වෙන්නේ? ලිග්නීන් සුබිරින් තැන්පත් වෙලා මේකේ ශක්තිමත් බව මක් කරගන්නවද? වැඩි කර ගැනීම සිද්ධ කරනවා. එතකන් මේගොල්ල වර්ධනයට අවස්ථාව තියෙනවා. ඒකයි අර ලපටි අවස්ථාවලදී මොනව නැත්තේද? දුඩස්තර ආන්න දකින්න හම්බ වෙන්නේ නැත්තේ. අපිට ලපටි කුරුම්බ ගෙඩියක ලපටි තැඹිලි ගෙඩියක අන්න මේක අඩුවෙන් දකින්න පුළුවන්. දැන් කුරුම්බ ගෙඩිය තැඹිලි ගෙඩියක් අපි ගත්තාම අපිට පිහියෙන් ලස්සනට කපාගෙන ගිහේ. අපි තැඹිලි ගෙඩියක් බොන්න ගියාම නේ අපි පිහි අරගෙන ඒක අර හිස පැත්තෙන් තැඹිලි ගෙඩියේ මේ අන්න මේ විදිහට තැඹිලි ගෙඩිය අපිට හම්බෙන්නේ. මේ මෙයාගේ පිටිපස්ස පැත්ත කොටස. මෙතනින් අපි මේක ආන්න කපාගෙන එනවා පහළට. එහෙම කපාගෙන ගියන් පස්සේ අපිට අවසානයේ හම්බ වෙනවා මේ විදිහේ කොටසක් නේ. මේමනේ වැඩේ තියෙන්නේ. ආන්න. මේකේ තමයි අපි මැද්දෙන් කොටුවක් කපලා අයින් කරලා බොන්න ගන්නේ. හැබැයි අපිට කොච්චර කැපෙන පිහියකින් වුණත් අපිට පුළුවන් මේ විදිහට කපන්න පොල් ගෙඩියක්. පොල් ගෙඩියක් කපන්න බෑ. ඇයි? ඒකේ දුඩස්තර තන්තු තියෙන. ඒවා ශක්තිමත් බවින් වැඩි. මේකේ තන්තු නැහැ. හැබැයි මේ තැඹිලි ගෙඩියක් ටිකක් මෝරච්ච එකක් නම් අපිට කපා ගන්න ටිකක් අපහසුයි. ඇයි? ඒකේ තන්තු ගතිය ටිකක් වැඩි. එහෙනම් මේ පිළිවෙලින් හරියට අපි නිකන් එක වසරෙන් දෙක වසරට ඇවිල්ලා දෙක වසරෙන් තුන වසරට ඇවිල්ලා ඔහොමනේ 13 වසරට ආවේ. ඒ වගේ මේගොල්ලන්ගෙත් මොකද වෙන්නේ? මේ තැඹිලි ගෙඩිය පොල් ගෙඩිය මත අන්න සෙලියුලෝස් වැඩි වෙලා ඊට පස්සේ මේගොල්ලන්ට ද්විතීක බිත්ති ඇවිල්ලා ඒකට ලිග්නීන් ඇවිල්ලා ටික තමයි මක් වෙනද මේ පරිණත වීම සිද්ධ වෙන්නේ. එහෙනම් අපි කියනවා ද්විතීක බිත්ති සෛල දික්වීමෙන් පසු ඊටා වැදගත් නේ. සෛල දික්වීමෙන් පසු ද්විතීක බිත්ති තැන්පත් වීම සිදුවේ. ද්විතීක බිත්ති ලිග්නීන් විශාල ප්‍රමාණයකින් ඝන වී ඇත. ලිග්නීන් විශාල ප්‍රමාණයකින් ඝන වෙලා තියෙනවා දකින්න පුළුවන්. අපිට හම්බෙන දුඩස්තර වර්ග දෙකක් අපිට හම්බෙනවා. එකක් දුඩස්තර තන්තු අනිත් එක අපිට හම්බෙන දුඩස්තර උපල සෛල. මේ තියෙන්නේ ඔය කියන දුඩස්තර තන්තු හා උපල සෛල පිළිබඳ කතාව මේ තියෙන්නේ. මෙන්න දුඩස්තර තන්තු මේ තියෙන දුඩස්තර උපල. බලන්න පැහැදිලිව අන දුඩස්තර තන්තු හා උපල පිළිබඳවයි මේ විස්තරේ තියෙන්නේ. හරි නේද? යන්න ඊළඟ එකට මේ දුඩස්තර තන්තු සිහින් දිගට සෛල අපි යන්නේ දෙකලවර උල් වෙලා තියෙනවා. රැහන් වැනි සමූහ වශයෙන් තමයි දකින්න පුළුවන් ඔය. වාණිජ වශයෙන් කෙඳි ලබා ගැනීම සඳහා යොදා ගන්න. හන පොල් කෙඳි. හන හා පොල්. ඊට පස්සේ බලන්න මේ දුඩස්තර උපල සෛල තන්තු වලට වඩා කෙටි හා මහතින් වැඩි සෛල වේ. අක්‍රමවත් ඇඩති. බෙහෙවින් ලිග්නීන් වලින් ඝන වූ ද්විතීක බිත්ති ඇතමි. බෙහෙවින් ලිග්නීන් වලින් ඝන වූ ද්විතීක බිත්ති දකින්න පුළුවන්. මේවා කාගේද තියෙන්නේ? වර්ධනය සම්පූර්ණයෙන් නතර වෙච්ච. ආය වර්ධනය වෙන්නේ නැහැ කිව්වහම තමයි අන්න උපල මත මොනව තැන්පත් වෙන්න පටන් ගන්නේද? අන්න ලිග්නීන් තැන්පත් වෙන්න ගන්නවා. වර්ධනය සම්පූර්ණයෙන්ම නතර වූ ඒවා හොඳින් පාඩම් කරන්න. ශාක කොටස් වල මේවා දැකිය හැකියි. මම ඒවා හොඳට බලන්න කියන්නේ දරුවෝ මේ සියුම් තැන් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට දාපුවාම අපිට ටිකක් අමාරු වෙනවා. පැහැදිලිද? ඉතින් ඒ හින්දා එතනදී කෙලින්ම ලකුණක් අහිමි වෙන එක නෙවෙයි. ඒක වලක්ව ගන්න මෙන්න මේ සියුම් තැන් හරියට අපි අවබෝධ වෙන්න ඕනේ. ඒ කියන්නේ සෛල වර්ධනය අවසන් වුණයි පස්සේ තමයි මේ දුඩස්තර අන්න අපිට හම්බ වෙන ලිග්නීන් වගේ ඒවා දැඩි ද්‍රව්‍ය තැන්පත් වෙන්න පටන් ගන්නෙ සෛල වර්ධනය අවසන් වුණයි පස්සේ
ඇයි හේතුව ලිග්නීන් වගේ දැඩි ද්‍රව්‍ය තැන්පත් වුණයින් පස්සේ සෛලය ඉබේම අජීවී වෙනවා. එවිට වර්ධනයට තියෙන පහසුකම නැති වෙලා යනවා. එහෙනම් අපි කියනවා මොකක් කියලාද? මේ බලන්න. පලාවරණවල කාගේ පලාවරණවලද? බෙලි දියුල් වගේ වල පලාවරණවල. බෙලි කට්ට දියුල් කට්ට කියන්නේ බීජාවරණවල කාගේද? රටයින්දි වෙරළු රටයින්දි වෙරළු වගේ ඒවා පොල් ගන්න පුළුවන් උදාහරණ විදියට අන්න බලන්න රටයින්දි යටයක් කොච්චර හයියද කියලා වෙරළු වැටයක් කොච්චර හයියද කියලා පැහැදිලිද? අන්න එතක ඇපල් හා පෙයාස් වල දකින්න පුළුවන්. දුඩස්තර උපල තියෙනවා ඇපල් හා පෙයාස් වලත් දකින්න පුළුවන් වෙයි. පැහැදිලිද? අන්න මේ තියෙන්නේ දුඩස්තර උපල. මේ තියෙන අපිට හම්බ වෙන දුඩස්තර උපල. එතකොට මම ඇඳලා පෙන්නුවා ඕගොල්ලන්ට දුඩස්තර තන්තු හා උපල දෙකම අන ඔබට සටහනක් විදියට දාලා දීලා තියෙනවා. දුඩස්තර සෛලවල කෘත්‍ය තමයි අපි මෙච්චර වෙලා සාකච්ඡා කරේ. මොකක්ද? මෙකැනිකල් සපෝට් එක. යාන්ත්‍රික සන්ධාරණ ශක්තියක් තමයි සපයන්නේ. දුඩස්තර තන්තු හා දුඩස්තර උපල මගින් ශාකයට සන්ධාරණය හා ශක්තිය ලබා දීම සිද්ධ කරනවා. මේගොල්ල අන සන්ධාරණය හා ශක්තිය ලබා දීම සිද්ධ කරනවා දකින්න පුළුවන්. පැහැදිලිද? ඔය අපි සාකච්ඡා කරලා අවසන් කරේ මේ පූරක පටක පද්ධති හදන්න දායක වන ප්‍රධාන සෛල පිළිබඳව. ඒතර පූරක පටක පද්ධති හදන්න දායක වන සෛල තමයි මෘදු ස්තර සෛල, සුලකෝණාස්තර සෛල, දුඩස්තර සෛල. එතකොට අපි මෘදු ස්තර පටක ගැන කතා කරා. ඊට අමතරව සුලකෝණාස්තර පටක ගැන කතා කරා. දුඩස්තර පටක ගැන කතා කරා. පැහැදිලිද? එහෙනම් පූරක පටකය හදන්න දායක වන ප්‍රධාන සෛල වර්ග 3 පිළිබඳව අපි සාකච්ඡා කරලා අවසන් කරා. ඊට පස්සේ අපිට යන්න තියෙන සනාල පටක පද්ධති පිළිබඳව සාකච්ඡා කරන්න යන්න තියෙනවා. එවනම් අපි අදට මේ කොටස මෙතනින් අපි අවසන් කරමු. ඊළඟ කොටසෙන් අන්න ඊළඟ plan form and function සිද්ධාන්ත කොටස බලාපොරොත්තු වෙනවා.